මම කිව්වනේ ක්‍රියාපදයක් වෙනස් වෙනවා කියලා 45 ආකාරයකට. 45න් 30ක් වෙනස් වෙන්නේ ඔය මූට්ටු පදත් එක්ක. හරි? ඊටු 15 වෙනස් වෙන්නේ මූට්ටු පද නැතුව. මූට්ටු පද නැතුව. එතකොට මූට්ටු පද ඇතුව හෝ නැතුව ක්‍රියාපදයක් 45කට වෙනස් වෙනවනේ සිංහලෙන්. ඉංග්‍රීසි ක්‍රියාපදයක් කීයකට වෙනස් වෙනවද? දැන් කනවට කියනවනේ eat කියලා. දැන් කනවා නම් වෙනස් වෙනවා 45කට සිංහලෙන්. eat කීයකට වෙනස් වෙනවද? ක්‍රියාපදයක් වෙනස් වෙන ආකාරය. ඔව් ඒ වගේ ඒවා eat කියලා අහලා තියෙනවා. තව දැන් give කියන එකේ වෙනස් වෙන ආකාර මොනවද අහලා තියෙන්නේ? give, given, gave. සාමාන්‍යයෙන් නම් කියන්නේ වෙනස් වෙන ආකාර තියෙන තුනයි කියලා. අපි පාඩමුත් කරන ඕන. give, gave, given, come, came, come, go, went, gone. ඒ වුණාට ඇත්තටම ක්‍රියාපදයක් ඉංග්‍රීසියෙන් වෙනස් වෙන ආකාර පහක් තියෙනවා. හරි? පහක් තියෙනවා. දෙකක් ගැන කියන්නේ. කියන්නේ නැතුව කාලයක් තිස්සේ ඉඳලා මේ දෙක අමතකම කරලා තුනයි තියෙන්නේ කියලා තියෙනවා. ඇත්තටම ක්‍රියාපදයක් පස් ආකාරයක් වෙනස් වෙනවා. දැන් දෙනවා කියන ක්‍රියාපදය ගත්තොත් give නේ give, gave, given, gives කියලා එකක් තියෙනවා. තව giving කියලා එකක් තියෙනවා. ක්‍රියාපදයක් වෙනස් වෙන ආකාර කීයක් තියෙනවද? පහක් තියෙනවා. දැන් come කියන එක ගත්තොත් come, came, come, comes, coming කියලා. එයි මෙන්න මේ දෙන්න ගැන කතා කරන්නේ නැත්තේ. ඒකට හේතුවක් තියෙනවා. මේකට මම ගන්නම් මෙතනින් එහාට මේවට නම් තියෙන නේ. මේවට කියන නම් තියෙනවා ඉංග්‍රීසි ඒවා මම ඉස්සරහට කියන්නේ ඒවා වැඩක් නැහැ අතර. නම් වැඩක් නැහැ අපිට. හරි මම මේකට දාන්නේ V1. මේක V2. මේක V3. මේක V4. මේක V5. එතකොට මේ V4 එක සහ V5 එක මතක තියාගන්න ලේසියිනේ. බලන්න V4 එකේ අගට ස් කියලා සත්‍යයක් එනවා. නේ? V4 එකේ අගට ස් කියලා සත්‍යයක් එනවා. V5 එකේ අගට ඉන් කියලා සත්‍යයක් එනවා. ඒ හින්දා මොකද කියන්නේ? ළමයින් කියනවා මේක පාඩම් කරන්න ඕනේ නැහැ. ඒක ලේසියිනේ. කියලා ඒක අයින් කරලා. අන්තිමට එහෙම ඇවිල්ලා අයින් වෙලා ගිහිල්ලා. හරි ඒක අයින්ම වෙලා ගිහිල්ලා. ඇයි භාවිතයට ගන්න නැතුව. හරි භාවිතයට ගන්න නැතුව අයින්ම වෙලා ගිහිල්ලා. තුනයි තියෙන්නේ කියලා කියනවා. එහෙම නෑ පහක් තියෙනවා. මේ ටික මතක තියාගන්න ලේසියින්ද පාඩම් කරන්නේ. නැතුව පහක් නැතුව නෙමෙයි. පහක් තියෙනවා. හරි? එහෙනම් හැම වෙලාවෙම මතක තියාගන්න ක්‍රියාපදයක් කනවා කියන එක ආවොත් කනවා කියන එක හැම වෙලාවෙම පහම මතක තියාගන්න. හරි මේවට වෙන වෙනම තේරුම් ගන්න යන්න එපා. මේවට වෙන වෙනම තේරුම් ගන්නවා. එහෙම ගත්තොත් වැරදි. ඒ කියන්නේ අපි පාඩම් කරලා තියෙන්නේ මෙහෙම. give කියන්නේ දෙනවා. අපි පාඩම් කරනවා ළමයි මෙහෙම. give දෙනවා. gave කියන්නේ දුන්නා. gave දුන්නා. given කියන්නේ දීලා. මේක සම්පූර්ණ වැරද්දක්. මොකද මේ විදිහට තනි වචන වලට අර්ථ පාඩම් කරගන්න ගියොත් එහෙම අපිට මේකෙන් ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි වෙනවා. උදාහරණයක් මම කියන්නම්කෝ. තාත්තා ඒක දුන්නා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ තාත්තා ඒක දුන්නා කියලා. father මේවා දැනගෙන ඉන්න ඕනේ මම මේ නිකන් දෙයක් තේරුම් කරන්නේ. father gave it. එතනදී නම් අර කියන කතාව හරිනේ. දුන්නා කියන්නේ gave. හරිනේ මෙතන. දුන්නා gave. ඒක හරිනේ දුන්නා gave හරි. දැන් ඉංග්‍රීසියෙන් අපිට ලියන්න ඕනේ ඒක දුන්නා කියලා. තාත්තා නෑ ඒකේ. ඒක දුන්නා. ඒක දුන්නා කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ it was given කියලා. එතනදී බලන්නකො දුන්නා වෙනකොට මොකද්ද? එතන දුන්නා වෙනකොට given. එතන given. ඉතින් බලන්නකො දැන් දුන්නා ගේව පාඩම් කරගෙන හිටපු ළමයාට given දැක්කට දුන්නා කියලා අදහසක් ඉන්නේ නේ? දැන් ඒක දෙන්න ඇති. ඒක ලියන්නේ it may have been given. එතනදී මේ දෙන්න කියන්නයි given පාවිච්චි කරලා තියෙන්නේ. අපි දන්නේ මොකද්ද? දීලා given. හැබැයි මේ දුන්නා givenුත් තියෙනවා. දෙන්න givenුත් තියෙනවා. ඒතකොට මේක වචන වලින් පාඩම් කරන් හිටියොත් කොහොමද යන්නේ? අර මං කියුවා නේද ඉංග්‍රීසි බැරි වෙන්න හේතු. ඕකත් එකක්. මං කිව්වා මං පස්සෙත් ඒවා තව ඒවා කියන්නම් කියලා. තැන් වලදී කියන්නම් කියලා. ඕන එකක්. ඇයි? ළමයි මේ විදිහට ක්‍රියාපද පාඩම් කරනවා. මොනවද? කනවා බොනවා. දැන් කනවා කියන එක ගත්තොත් එහෙම eat කනවා. ate කෑවා. eaten කියන්නේ කාලා. එහෙන් පාඩම් කරොත් ඉවරයි. එහෙන් පාඩම් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ පහේම තේරුම දෙනවා කියන්නේ.
මූලික ස්වරූපයෙන් තමයි මතක තියාගන්න. give, gave, given, gives, giving මොකද්ද දෙනවා. මූලික ස්වරූපයෙන් මතක තියාගන්න. හරි? come, came, come, comes, coming මොනවද? එනවා. පැහැදිලි නේද කියන්නේ? හරි? එතකොට ක්‍රියාපදයක් සිංහලෙන් 45ක් වෙනස් වෙනකොට ක්‍රියාපදයක් ඉංග්‍රීසියෙන් වෙනස් වෙන්නේ ආකාර පහකට. ඒ ආකාර පහෙන් V4 එකයි V5 එකයි හරි මතක තියාගන්න අවශ්‍ය නැහැ ලේසි හින්දා මම නිසා ඔය කොලේ ඔය දැන් දුන්න කොලේ අනිත් පැත්ත පෙරලන්නකො අනිත් පැත්තේ මමත් දීලා තියෙන්නේ V1 V2 V3 විතරයි. ඕකේ උඩින්ම ලියා ගන්න V1 V2 V3 කියලා. V1 V2 V3 ක්‍රියාපද 57ක් දීලා තියෙනවා. බහුලව භාවිතා වෙන ක්‍රියාපද 57ක්. හරිද? ඔන්න දැන් මම කොහොනේ ක්‍රමයක් කියලා දෙනවා මං කියලා. මේ දැන් තමයි ක්‍රමය කියලා දෙන්න යන්නේ. අපි බලමු ඇයි අපිට ක්‍රමයක් අවශ්‍ය. ඒ කියන්නේ මොකේද මම මේ දැන් ක්‍රමයක් කියලා දෙන්නේ? ඉංග්‍රීසි කතා කරන්න. ඒ කතා කරන්න මගේ ක්‍රමය තමයි ට්‍රාන්ස්ලේෂන් මෙතඩ් එක. ඒ කියන්නේ සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම. එතකොට සිංහල වාක්‍යයේ තියෙන හරි පරිවර්තනය කරන්න අමාරුම කොටස තමයි ක්‍රියාව. අනිත් ටිකේදී පරිවර්තනය කරන්න දැන් කාර් එක කිව්ව කාර් නේ මගේ කාර් එක මයිකා නේ ඒ ටිකේ මට කියලා දෙන්න දෙයක් නැහැ ඔයාලට. ඒක දන්නවා. හරි මට කියලා දෙන්න ඕනේ මොන ටික ට්‍රාන්ස්ලේට් කරන විදිය. ක්‍රියාපදේ ට්‍රාන්ස්ලේට් කරන විදිය. හරි ක්‍රියාපදේ ට්‍රාන්ස්ලේට් කරන්න ඇයි දන්නවද මෙතඩ් එකක් ඕනේ. මෙතඩ් එකක් ඕනේ නැහැ. සිංහල 45ට ඉංග්‍රීසි 45ක් තිබ්බට. පාඩම් කරගන්න තිබ්බනේ. නේ කනවට මේක කෑවට මේක කන්න ඇතිනම් මේක කාලා ඇතිනම් මේක පාඩම් කරගන්න තිබ්බනේ. 45ට 45 තියෙනවා කියලා දාන්න. පාඩම් කරලා කොහොම හරි මැරිලා හරි පාඩම් කරනවා. නේ ඉවරාගෙන හරි පාඩම් කරන්න තිබ්බනේ. හැබැයි මේකේ වැඩේ තියෙන්නේ මොකද්ද? සිංහල 45ට ඉංග්‍රීසියෙන් තියෙන්නේ කීයද? 5යි. එතකොට 45ටම ඔය පහෙන් එකක් ගහන්න බෑ. ඒකට මෙතඩ් එකක් ඕනේ. තේරුණාද මම කියන එක? ඒ සිංහල මේක හොඳට අහගෙන හිටියොත් එහෙම මම මේක මාර පැහැදිලි කිරීමක් මම මේ කරන්නේ. අය ඒකේ අකුරක්වත් අඩුවක් නැතුව. හරි? මේ කියන එක හොඳට ඔළුවට දාපුවොත් මේ අදම ඉවර මේ වැඩේ ඉවරයි. දවස් 3න් 4න් මේක කොට දාගන්න. මහා කාලයක් අල්ලලා යන්න දෙයක් නැහැ. හරි? අර මේක ගන්න තමයි තියෙන්නේ ඔළුවට. ඒක ඔයාලට එහෙම ගන්න මේක ලේසි. මොකද මේක අපි ළමයෙක් එක්ක මේක කරන්න ගියොත් එimhe එයාලට එක්ස්පීරියන්ස් නැහැනේ. අපිට එක එක වැඩ කරලා අනිත් අත්දැකීම් තියෙනවනේ. ඒතර මේ කියන එක ටක් ගාලා ගලප ගන්න පුළුවන් මොනවා හරි එක. හරි? එතකොට අපිට මේ සිංහල අපි හිතන්නකෝ දැන් සිංහල 45ක් තියෙනවනේ. 45 33 වෙනි අවස්ථාව කියලා එකක් තියෙනවද නැද්ද? ওই 33ට ගහන්න වෙන්නේ අර පහෙන් එකක්. දැන් මම ඔයාලට කියලා දෙන්න ඕනේ මොකක්ද දන්නවද? කොහොමද ඒක හොයාගන්නේ? 33 වෙනි එකට ගැලපෙන්නේ පහෙන් මොකද කියලා කොහොමද හොයාගන්නේ? අන්න ඒකට තමයි මම මෙතඩ් එකක් කියන්නේ. හරි? ඒකට මම chart 6ක් කියලා දෙනවා. chart කොට මහා පතරංග chart නෙමෙයි. පොඩි chart. හරි? ඒ chart 6න් හැම වර්ගයක් ක්‍රියාපද කරන සිදුවන අමතර හැම වර්ගයක් ඉවරයි. ඕන එකක් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. chart 6 වුණාට පස්සේ ඕන මේ ලෝකේ ඕන වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ලේට් එක පුළුවන් වුණාට පස්සේ අන්න කතාවට යන්න තියෙනවා. හරි? මම කොහොමද ට්‍රාන්ස්ලේට් කරන්න මුලින් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ chart 6න් පළවෙනි chart එක මම අද කියලා දෙනවා. හැබැයි පළවෙනි chart එක ඇතුලේ කරන ක්‍රියාපදවල වැඩිපුරම තියෙනවා කිව්වේ කරන ක්‍රියාපදනේ. මූට්ටු පද සහිත 30 ආකාරෙම ඉවර වෙනවා. එක chart එකෙන් කරන ක්‍රියාපදයක 30 ආකාරයක් තියෙනවනේ. ඒ 30ටම ගැලපෙන්න ක්‍රියාපදේ මොකක්ද දෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. මයි chart එක. මම ගහන පොඩි chart එක. ඒ chart එකේ එකපාරයි. ඒ chart එක ඔළුවේ හිටිනවා ඒ විදිහටම. chart 6 යන්නේ මෙහෙම. මේ අපි දන්නවනේ කරන ක්‍රියා තියෙනවා, සිදුවන ක්‍රියා තියෙනවා, අමතර ක්‍රියා තියෙනවා. එතකොට මේ වර්ග දෙකේම මේ වර්ග තුනේම ක්‍රියාපද වෙනස් වෙනවනේ ওই ක්‍රමයට. මොකද්ද? මූට්ටු පද සහිත. මූට්ටු පද රහිත. මේවත් එහෙම නේද? මූට්ටු පද සහිත. මූට්ටු පද රහිත. මූට්ටු පද සහිත. මූට්ටු පද රහිත. එතකොට මම අද මෙන්න මේකට chart එක කියලා දෙනවා. ඕනෙම කරන ක්‍රියාපදයක්. හරි? සිංහල වාක්‍යයක ඉදිලා තිබ්බොත් ඒකේ ක්‍රියාපදේ වෙනස් වෙලා තියෙන්නේ අර 30න් එකක් එක්ක එකතු වෙලා නම් ඒ වෙලාවේ ඊට අදාළ ක්‍රියාපදේ ඉංග්‍රීසි ක්‍රියාපදේ V1ද V2ද V3ද V4ද V5ද කියලා හොයාගන්න පොඩි chart එකක් කියලා දෙනවා. හරි? පැහැදිලිද? ඒ chart එක පාවිච්චි කරලා ක්‍රියාපදේ කොහොමද හොයාගන්නේ කියන එක ඔයා step by step මතක තියාගන්න ඕනේ. පොඩි වැඩක් තියෙනවා. චූටි පියවර ටිකක් තියෙනවා. මම ගහන්නම් chart එක. මෙන්න chart එක. මූට්ටු පද සහිත කරන ක්‍රියා. හරි? මේ chart එකේ මම ගහන ඉරක් පවා ඔයා ඒ විදිහටම ගහන්න ඕනේ.
මං ඉරක් මෙහෙම ඇද කරලා ගැහුවොත් ඔයා ඒ විදිහම ගහන්න ඕන. අර රුල තියන්න බෑ. හරි? මං කිව්වේ මේක තනිකර මේ වෙනස් මෙතඩ් එකක්. මේක ඇතුලේ අර ඔළුවට මේ පණිවිඩය දාන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක ඔළුවට දාන්න එපා. මොනවා හරි ටිකක් වෙනස් කරලා ඔළුවට දාන්න. ඉරෙන් පවා ඒකට අරගෙන තියෙනවා එක එක ඒවා. ඒ කියන්නේ අර මනෝවිද්‍යාත්මකව දේවල් දැන් අධ්‍යාපනයේ තියෙන මනෝවිද්‍යාව කියලා එකක් අධ්‍යාපන මනෝවිද්‍යාව. ඒකෙදී ගුරුවරයා නිකන් ඔහේ හිටගෙන මේක කියනකොට එක එක දේවල් කරලා මේ කියන්නේ. හරි ඒකත් එක්ක ඔළුවට යන ප්‍රමාණය වැඩි වෙනවා. හරි මේකෙත් එහෙමයි. මේ chart එකේ දෙපැත්තක් තියෙනවා. ඒ දන්නවද? මේක මේ ටිකක් මේ මාතෘකාව පුවට බය වෙන්න එපා. මේකත් එක්ක ඉංග්‍රීසි වල තියෙනවනේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවනේ. ඕකත් හරි ඒ වචනේ තියෙන බරපතලකමට තමයි තේරෙන්නේ නැත්තේ. ඕකට සිංහලෙන් තියෙන මොකක්ද දන්නවද? සිංහලෙන් තියෙන කතෘකාරක කර්මකාරක කියලා. හරි? ඒක අර තරම්වත් තේරෙන්නේ නැහැ. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් තේරෙන්නේ නැත් ඉංග්‍රීසියෙන්. කතෘකාරක කර්මකාරක තේරෙන්නේ නැහැ සිංහලෙන්. නේ? මම ඕක සරලව කියන්නද? මේ තාත්තා ඒක දුන්නා. තාත්තා ඒක දුන්නා. හරි? තාත්තා ඒක දුන්නා කිව්වොත් මේක කතෘකාරකද කර්මකාරකද? මේක කතෘකාරක. හරි? ඒක දුන්නා කිව්වොත් ඒක කර්මකාරක. ඔයාට හිතන විදිහට මේ දෙක ගලප ගන්න පුළුවන්. කතෘකාරක කියන්නේ කර්මකාරක කියන්නේ මේකයි කියන ක්‍රියාව කරපු කෙනෙක් කියන මේ ක්‍රියාව. very good. මේ හරියටම හරි. හරියම වචන කිව්වේ. මේකේ ක්‍රියාව කරපු කෙනෙක් ඉන්නවා. මේකේ ක්‍රියාව කරපු කෙනෙක් නැහැ. ඕක තමයි සරලව කතෘකාරක කර්මකාරක කියන්නේ. ඇයි ඕක සිංහල උගන්නන්න තේරුන්නේ නැත්තේ? සිංහලෙන් ගන්න ඔය උදාහරණ දෙකනේ මේ. සිංහලෙන් ගන්න උදාහරණ දෙකම මේ උදාහරණ. වඩුවා පුටුව සාදයි. ඕකරු කතෘකාරක. කතෘකාරක වාක්‍ය ඕක. වඩුවා විසින් පුටුව සාදනු ලැබේ. ඕකරු කර්මකාරක. දැන් මේකේ කොහොමද ඔක තේරුම් ගන්නේ? ඕ මැඩම් කියනවා විසින් කියනවනේ. ලැබේ කියනවනේ. ඒ හින්දා කර්මකාරක. මේක කර්මකාර. මැඩම් කියන හින්දා හා කියලා තමයි ළමයා ඔළුවට දාගන්නේ. මෙලෝහත් කොහෙටවත් තේරෙනවද කියලා මේක? හරි? උතන තමයි ප්‍රශ්නේ. අරක කිව්වනම් පොඩි එකෙක් උනත් තේරෙනවද නැද්ද? තේරෙනවා. ඉතින් ඕක කතෘකාරක කර්මකාරක වල ප්‍රශ්නේ. මේ කතෘකාරක කර්මකාරක කියන එක දාලා ඒ වචනේත් එක්ක ඒ සෙල්ලම තියෙන්නේ. වචනේ අවුලක් තියෙන්නේ මේ. හරි? කරන කෙනා ඉන්න වාක්‍ය වලට කතෘකාරක ඇක්ටිව් වොයිස්. කරන කෙනා නැති වාක්‍ය වලට පැසිව් වොයිස්. මම දැනට ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් ගැන කියන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. කරන ක්‍රියාපදයක් වාක්‍යයක් ඇතුලේ තිබ්බොත් ඒ වාක්‍ය දෙආකාරයකට ඉන්නවා. ඒ තමයි කරන කෙනා ඇති වාක්‍ය. කරන කෙනා ඇති වාක්‍ය. අනිත් එක තමයි කරන කෙනා නැති වාක්‍ය. එහෙම කිව්වම හරිද? කරන කෙනා ඇති වාක්‍ය මම මේ කකේ ඇති කියලා ලියලා දෙන්නේ ඒකට. කරන කෙනා ඇති වාක්‍ය, කරන කෙනා නැති වාක්‍ය තමයි කකේ නැති කියලා ලියලා තියෙන්නේ. හරිද? මේ chart එකේ. ඒ කියන්නේ අපිට දෙනවනේ දැන් සිංහල වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන්න. මම මේ දෙන වාක්‍යයේ තියෙන අනිවාර්යෙන් මොන ක්‍රියාපදයක්ද? කරන ක්‍රියාපදය. අපි යන්නේ ඒකටනේ දැන්. කරන ක්‍රියාපදයක් තමයි තියෙන්නේ. ඒ කරන ක්‍රියාපදයේ තියෙන වාක්‍ය ඔයා මුලින්ම අඳුර ගන්න ඕනි. කරන කෙනා ඉන්න එකක්ද නැති එකක්ද කියලා. මම කොහොන අර කියලා පියවර ටිකක් තියෙන්නේ කියලා. ඔන්න එක පියවර. කකේ ඇතිද? කකේ නැතිද? හරි? අපි ක්‍රියාපදයනේ දැන් තෝරන්න යන්නේ. ක්‍රියාපදයේ version එක තෝරන්න යන්නේ. එතකොට ඒකට මුලින්ම බලන්න ඕනි ක්‍රියාපදය කරන කෙනා ඉන්නවද නැද්ද? හරි? මේ පාරවල් දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. මේ පාරවල් දෙකෙන් එකක් තෝරගත්තාට පස්සේ තව තෝරා ගැනීමක් කරන්න තියෙනවා. අපි හිතමුකෝ මෙයා කරන කෙනා ඉන්න වාක්‍යයක් කියලා. එහෙම આવොත් එහෙම තව තෝරා ගැනීම දෙකක් කරන්න තියෙනවා. ඒ තමයි සෙට් වෙලා තියෙන මූට්ටු පදේ සැහැල්ලුද බරද බලන්න ඕනේ. සෙට් වෙන මූට්ටු පදේ සැහැල්ලුද බරද බලන්නත් ඕනේ. ඇයි මූට්ටු පද වර්ග දෙකක් තිබ්බනේ. 30න් සැහැල්ලු කියලා 20ක් තිබ්බා, බර කියලා 10ක් තිබ්බා. එහෙනම් ඒක අනුව අපිට තෝරා ගැනීමක් කරන්න වෙනවා. සැහැල්ලු නම් කෙලින්ම අදාළ ක්‍රියාපදේ V1 එක දාන්න තියෙනවා. බර නම් කෙලින්ම ක්‍රියාපදේ V3 එක දාන්න තියෙනවා. කරන කෙනා ඉන්නවා නම් වාක්‍යය ඇතුලේ සෙට් වෙන මූට්ටු පදේ සැහැල්ලු නම් කෙලින්ම ක්‍රියාපදේ V1 එක ගන්න තියෙනවා. වෙන මොකුත් නෑ. වාක්‍ය හරියටම හරි. කරන කෙනා ඉන්න වාක්‍යයේ සෙට් වෙන මූට්ටු පදේ බර නම් මොකද්ද? V3 එක ගන්න තියෙන කිසි අවුලක් නෑ හරියට. අපි හිතමුකෝ අපිට දුන්න වාක්‍යය කරන කෙනා නෑ. ඒ ආවත් අපිට තෝරන්න තියෙන කරන කෙනාට තුනට ක්‍රියාවක් තියෙනවනේ. ක්‍රියාවට සෙට් වෙන මූට්ටු පදයක් තියෙනවනේ. ඒක සැහැල්ලු හෝ බරනේ. සැහැල්ලුද බරද? සැහැල්ලුද බරද?
සැහැල්ලු නම් B කියන අකුරු දෙකේ පදයක් එක්ක ක්‍රියාපදේ V3 එක දාන්න ඕනේ. සෙට් වෙන මූට්ටු පදේ බර නම් බීන් කියන පදයක් එක්ක ක්‍රියාපදේ V3 ස්වරූපය දාන්න ඕනේ. ඉවරයි. මෙච්චරයි chart එක. මේ chart එකේ කරන ක්‍රියාපදයක මූට්ටු පද සහිත වෙනස් වීම ඉහටම අදාළව ඕනෑම ක්‍රියාපදයක් ගාලා ඉංග්‍රීසි වාක්‍යයක් ගන්න පුළුවන්. වාක්‍ය 10000ක් 20000ක් වුණත් මේකෙන් හරියයි. මේ වන් chart එක ගහන්නේ මොකේටද? ඒක තේරුම් ගන්න ඕනේ. මම මේ chart එක ගහන්නේ ක්‍රියාපදේ හොයාගන්න. මේ chart එක ගහන්නේ මොකේද? ක්‍රියාපදේ හොයාගන්න. අපිට එක වෙලාවක ක්‍රියාපදේ හොයාගන්න අවස්ථාවක් එනවනේ. අන්න ඒ වෙලාවට තමයි අපිට මේ chart එක ඕනේ. හරි? හරි මේ chart එක ගහගන්න. මේක තමයි chart එක. මේ chart එක මම ගහන්නේ වාක්‍යයේ ක්‍රියාපදේ හොයාගන්න. මේ chart එක පාවිච්චි කරලා අපි මොකද්ද කරන්නේ? මේකේ වාක්‍යයේ ක්‍රියාපදේ හොයන එක තමයි කරන්නේ. වෙන මොකුත් කරන්නේ නැහැ මේ chart එකේ. මේ chart එක වෙන මොනවටවත් ගන්න බෑ. මේ chart එක පාවිච්චි කරන්නේ ක්‍රියාපදේ හොයාගන්න. හරිද? මේ chart එක මම ටිකක් පොඩි වට ගහන්නම්. මූට්ටු පද සහිත කරන ක්‍රියා දෙපැත්තක් තිබුණා. කකේ ඇති කකේ නැති. සෙට් වෙන මූට්ටු පදයේ සැහැල්ලු නම් V1 බර නම් V3 සැහැල්ලු නම් BV3 බර නම් Bn V3 දැන් වාක්‍ය මේ ගොඩනගන පිළිවෙල වාක්‍යයක් ලියන පිළිවෙලක් තියෙන්න බෑ. හරි? වාක්‍යයක් ලියන පිළිවෙල. මෙන්න ක්‍රමය. කරන කෙනා එහෙම නැත්නම් ක්‍රියාවට යටත් වෙන කෙනා එහෙම නැත්නම් දෙය. දැන් කරන කෙනා ඉන්න වාක්‍යයක් නම් පටන් ගන්න ඕනේ මොකෙන්ද? කරන කෙනාගෙන්. කරන කෙනා නැති වාක්‍යයක් නම් පටන් ගන්න ඕනේ ක්‍රියාවට යටත් වෙන කෙනාගෙන් හෝ ක්‍රියාවට යටත් වෙන දෙයින්. තේරුණාද එක්කනේ? වාක්‍ය පටන් ගන්න හැම වෙලාවෙම වාක්‍ය මුලම තියෙන එකකින්. එයා කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ක්‍රියාවට යටත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් තාත්තා ඒක දුන්නා කිව්වොත් තාත්තයෙන් පටන් ගන්නවා. ඒක දුන්නා කිව්වොත් ඒකෙන් පටන් ගන්නවා. නේ? මම ගැහුවා කිව්වොත් එහෙම මම කියන එකෙන් පටන්. මට ගැහුවා කිව්වොත් මට කියන එකෙන් පටන් ගන්නවා. හරි? දෙවනියා මූට්ටු පදය. දෙවනියා කවුද? මූට්ටු පදය. ඒ මූට්ටු පදය හරි හොයාගන්න තැන මම කියන්නම්. තුන්වෙනියා ක්‍රියාපදය. ක්‍රියාපදේ හොයාගන්න chart එකට. අවසානෙට වාක්‍යයේ ඉතිරිය. මෙන්න මේක තමයි අපි වාක්‍ය නිර්මාණ කරන පැටර්න් එක. හරි? මොකද්ද? කරන කෙනාගෙන් හෝ ක්‍රියාවට යටත් වෙන කෙනාගෙන් පටන් ගන්නවා වාක්‍යය. දෙවෙනියට අනිවාර්යෙන් මොකද්ද? මූට්ටු පදය. තුන්වෙනියට මොකද්ද? ක්‍රියාපදය. අවසානෙට මොකද්ද? ඉතිරිය. හරි? මූට්ටු පද සහිත ඕනම වාක්‍යයක් මෙහෙම තමයි කරන්නේ. කරන කෙනා හෝ ක්‍රියාවට යටත් වෙන කෙනා. දෙවෙනියා මූට්ටු පදය. තුන්වෙනියා ක්‍රියාපදය. අවසානෙට ඉතිරිය. පැහැදිලිද? එකක් ගහගමු. පොඩියට ලියා ගන්නද තියෙන විදියට. හරි. ඔන්න දැන් මම වාක්‍යයක් හදන්න යනවා. හරිද? පළවෙනි එක. තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. හරි? තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. බලන්න. දැන් තමයි වැදගත්ම හරිය යන්නේ. මම මේ මෙතඩ් එක කියලා දෙන්න. හරිද? තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. අපි මේ පිළිවෙලට ඉංග්‍රීසි වචන ටික දාන්න යන්නේ. හරි? මේකෙදි අපි චූටි දෙයක් කරනවා මුලදී මේ. අර අපිට මේ තියෙන වාක්‍යයේ පැටලෙන තැන් ලියා ගන්න ඕනේ. අපි මේකේ මූට්ටු පදේ අඳුර ගන්නවා. මේකේ මූට්ටු පදේ හැදෙන්නේ දෙනවා කියන ක්‍රියාපදයට. මේ දෙනවා කියන ක්‍රියාපදයට මොකක්ද? ඉඩ තියෙනවා කියන මූට්ටු පදේ තමයි එකතු වෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙනවා කොහමද? දෙන්න ඉඩ තියෙනවා කියලා. හරි? දෙනවා කියන කරන ක්‍රියාපදයට ඉඩ තියෙනවා කියන මූට්ටු පදේ එකතු වෙලා දෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මේකේ මූට්ටු පදේ මොකද්ද? ඉඩ තියෙනවා. මම මෙන්න මේ වගේ පොඩි මාක් එකක් දාගන්නවා ඒකට. දාලා මෙතනින් චූටි ඉරි කෑල්ලක් ගහනවා. එයි දන්නු ඉරක් ගහන්න. සැහැල්ලු නිසා. බරපදයක් නම් ඉරි දෙකක් ගහනවා. කොහොමද දැන් මේ ඉඩ තියෙනවා කියන එක සැහැල්ලු කියලා දන්නේ? දන්නේ අර ලිස්ට් එක බලන්න. ඔයාලා කොලේ පෙරලන්නකෝ. කොලේ බලන්නකෝ සැහැල්ලු පැත්තේද බර පැත්තේද ඉඩ තියෙනවා තිබ්බේ කියලා.
සැහැල්ලු පැත්තේ. හරි? ඒව කටපාඩම් කරන්නේ නැහැ. කොලෙන් බලලාමයි තීරණය කරන්නේ. හරි? සැහැල්ලු පද පැත්තේ නේද ඉඳ තියනවා කියන මූට්ටු පදේ තිබ්බේ. ඒ හින්දා මේ ඉරි කැල්ලක් ගහගත්තා. මේ උඩින් මාක් එක දාලා ඉරි කැල්ලක් ගහගත්තා. ඒ ඇයි දන්නවද? අපේ ඔළුවට පණිවිඩයක් යනවනේ. ඒකට මේක දකිනකොට ටක් ගාලා. හරි මේක සැහැල්ලු මූට්ටු පදයක් කියලා. හරි? ඊට පස්සේ මේකේ ක්‍රියාපදය මොකද්ද? දෙනවා කියන එකනේ. හැබැයි දෙනවා කියන එක මෙතන තියෙන්නේ මොකක් කියලාද? දෙන්න කියලා. අන්න ඒකට යටිමුත් මේ වගේ පොඩි මාක් එකක් දාලා. පැහැදිලිද? හරි. මේක මේ නිකන් ඈ අපේ ඔළුවට පණිවිඩයක් දෙන්න. දැන් වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන්නනේ යන්නේ. වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරන්න පටන් ගන්න යන්නේ දැන්. හරිද? පටන් ගන්න කොහොමද? ඉතින් ඕන්න සිංහල වාක්‍ය තියෙනවා. සිංහල වාක්‍යයේ ප්‍රධාන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාපදය, අනිත් එක තමයි ක්‍රියාපදයේ වෙනස් වෙන්න එකතු වුණ මූට්ටු පදය. ඒ මූට්ටු පදයේ සැහැල්ලුද බරද කියන ගතිය. සැහැල්ලු පදයක්ද බර පදයක්ද කියන ගතිය. ඒක අපි පොලෙන් බලලා අඳුර ගන්නවා. හරිද? අපි බලුවා මොකද්ද? සැහැල්ලු පදයක්. ඉරි කැලි එකයි. බර පදයක් නම් ඉරි කැලි දෙකක් ගන්න. මෙතන ඉරි කැලි දෙකක් ගන්න. බර පදයක්. හරිද? දැන් මේ පිළිවෙලට අපි වැඩි පටන් ගන්නවා. මොකද්ද? කරන කෙනාගෙන් හෝ ක්‍රියාවට යටත් වෙන කෙනාගෙන් පටන් ගන්න. එහෙනම් කයින්ද පටන් ගන්නෙ? තාත්තගෙන්. තාත්තට ඉංග්‍රීසියෙන් කියනවා father. father. එතකොට ඒක කොහෙන්ද අපි හොයාගත්තේ? තාත්තට father කියනවා කියන එක. ඒක හොයාගත්තේ අපි ළඟ තියෙන දැනුමින්. අපේ දැනුමින් තමයි father හොයාගත්තේ. දෙවෙනියා මොකද්ද? මූට්ටු පදේ. මූට්ටු පදේ මේකේ මොකද්ද? ඉඩ තියෙනවා. ඉඩ තියෙනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ඒක හොයාගන්නේ කොහෙන්ද? ඒක හොයාගන්නේ කොලේ. බලන්න කොලේ. මේ ඉතින් තියෙනවට මොකද කියන්නේ? පදේ මේ. දැන් අද ඕක හොයාගත්තේ කොහෙන්ද? කොලෙන්. ටික දවසක් යනකොට ඕකත් කොහෙන්ද හොයාගන්නේ? අපේ හිතින්. ඇයි ඕක ටික දවසක් යනකොට මතක හිටිනවනේ. කටපාඩම් කරන්නේ නැහැ. අපි මේ වගේ වාක්‍ය හදනකොට ටික දවසක් යනකොට ඕක එනවා හිතින්. හරි? දැන් මේ වෙලාවේ කොහෙන්ද? කොලෙන්මයි බලන්නේ. ඇයි වෙන කොහෙන්වත් නැහැ. කාට හරි ප්‍රශ්නයක් આવුත් කොහෙන්ද අපි ඒක හොයාගන්නේ? කොලෙන් හොයාගන්නේ. ඒකට කොලයක් තියලා තියෙන්නේ. කොලේ එක තියෙනවනේ. ටික දවසක් යනකොට කොලේ තියෙන එක හිතට යනවා. එතකොට ඒක හොයාගන්නේ කිත්තේ. හරි? ඒක හරි. දැන් හරිනේ. තුන්වෙනියා මොකද්ද? ක්‍රියාපදේ. අන්න ක්‍රියාපදේ. ක්‍රියාපදේ හොයන්න බෑ එකපාරටම ලිස්ට් එකේ. ලිස්ට් එකට යන පාරක් තියෙනවා. ලිස්ට් එකට යන්නේ chart එක හරහා. chart එක හරහා ලිස්ට් එකට යන්නේ. හරි? එකපාරටම ලිස්ට් එකට යන්නේ නැහැ. යනවා chart එකට. chart එකට ගිහිල්ලා බලනවා කරන කෙනා ඇතිද නැතිද? මේක තමයි වැදගත්ම ස්ටෙප් එක මේකේ. මොකද මෙයා හිතෙන් හොයාගත්තා, මෙයා කොලෙන් හොයාගත්තානේ. මේකත් හොයාගන්නේ ක්‍රියාපදයක් හොයාගන්නේ ওই ලිස්ට් එකෙන් තමයි. හැබැයි ලිස්ට් එකට යන්න එකපාරට බෑනේ. chart එක through යන්න ඕනේ. chart එක හරහා. chart එකට ගියා. chart එකේ පාරවල් දෙකයි. කරන කෙනා ඇතිද නැද්ද? ඇති. සෙට් එක මූට්ටු පදේ සැහැල්ලුද බරද? බලන්නකො අපි අර දාගත්ත එකේ වටිනාකම ඉරි කැලක් අග්ගලා පේනව නේද? සැහැල්ලු නම් මොකක්ද එන්නේ? V1 එක. දැන් යනවා ලිස්ට් එකට. අනිත් පැත්ත හැරෙව්වා බලන්න අංක 24 බලන්න දෙනවා. දෙනවා එකේ V1 එක. give. දෙනවා එකේ V1 එක. මොකද්ද? give. පැහැදිලිද? ඕක තමයි වැදගත් මේක ඈ. කලබලලා මේ ක්‍රියාපදේ දාන්න බෑ. ඕක තමයි වැදගත් මේක. වාක්‍ය හදවත ඕකනේ ක්‍රියාවනේ. හරි. give. එතකොට දැන් ඕන නම් අපිට ක්‍රියාපදේ V1 එක give කියන එක ඒකත් හිතෙන් ඕන නම් කියන්න පුළුවන් නේ. හැබැයි මේක හිතෙන් කියන්න පුළුවන්. දැන් මේක chart එක බලලාමයි තීරණය කරන්නේ. හැබැයි ටික දවසක් යනකොට මේ chart එක අපේ ඔළුවේ වදිනවනේ. එතකොට අපි ඒකත් හිතෙන් කියන්නේ. ඕකත් හිතෙන් නේ. අන්තිමට ඉතුරුයි ඉතිරිය. මොකක්ද ඉතිරි මේක? සිංහල වාක්‍ය ඉතිරි? ඒක තමයි මේක. ඒක ගත්තේ කොහෙන්ද? හිතෙන්. දැන් වාක්‍ය ලියලා ඉවරයි. තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. father මේ කිව්වේ. තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. father මේ කිව්වේ. තාත්තා ඒක දෙන්න ඉඩ තියෙනවා. father මේ කිව්වේ. හරි? ඔච්චරයි. මෙතඩ් එක. කරන කෙනා හොයාගත්තා හිතේ. නේ? මූට්ටු පදේ හොයාගත්තා. දෙවෙනියා මූට්ටු පදේ. මූට්ටු පදේ හොයාගත්තා. ඔය ඔතන ගිහින් කොලේ. හරි? ඊට පස්සේ තුන්වෙනි පදේ ක්‍රියාව. ක්‍රියාව chart එක හරහා ලිස්ට් එකට ගිහින් හොයාගත්තා. ලිස්ට් එක හිතේ තියෙනවා නම් ලිස්ට් එකට යන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ chart එකෙන් version එක හොයා ගන්න ඕනේ අපි V1ද V2ද B එනවද B එනවද කියලා. ඒකත් එක්ක ලිස්ට් එකෙන් ගත්තා ඒක. ඊටු ටිකක් හිතෙන්. එක වෙලාවක ඔය ඔක්කොම හිතෙන්. ඉතින් ඒකට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. කතා කරන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට කතා කරන්න පුළුවන්. හරි? හරි එහෙනම් අපි පළවෙනි එක කරමු. පළවෙනි එක කරනකොට මෙහෙමයි. ලියන්නකො පළවෙනි වාක්‍යය. සිංහල වාක්‍ය ලියන්න. තාත්තා එක දෙන්න ඉඩ තියෙනවා කියන වාක්‍යය. ඔය මේ පොයින්ට් එක මේක මේ ඕන විෂයක හරි ගණිතේ වුණත්
මම ගණමුතු ගන්නවනේ. එතකොට ගණිතේ වුණත් ඔය දැන් මම දෙන වැඩේ තියෙන්නේ. ඕක තමයි ළමයින්ගේ මිස් වෙනම වැඩේ. මොකද්ද? මම කරපු දේ ඒ විදිහටම කරන්නේ නැතුව මම කරලා තියෙන එක බලාගෙන ලියාගන්න එක. හරි? දැන් ඔයාට දැන් වැඩක් මම කියලා දුන්නානේ. එහෙනම් ඔයා වැඩේ පටන් ගන්න එපා. ඔයා කරන්න ඕනේ මම කරපු දේමයි. හරි? එහෙනම් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මම මුලින්ම කරේ මොකද්ද? මේ දැන් මේකේ මේ වැඩේ පටන් ගත්තම මම මුලින්ම කරේ මොකද්ද? මම මේකේ ක්‍රියාපදයයි මූට්ටු පදයයි අඳුනාගෙන ඒවට පොඩි සංකේත දෙකක් දැම්මා. ඒක නේද මුලින්ම කරේ. එතකොට දැන් අහගන්න. එතකොට ඔයා මෙතෙන්ට නේ දාන්න එක. තනීර ගහන්න. එතකොට මේ මුද්ද පොයින්ට් එක මම කියන්නේ. ඔතෙන්ට ඔයා තනීර ගහන්න. මේම කෑල්ලක් දාලා තනීර ගහන්නේ මම බෝඩ් එකේ ඒ වැඩේ කරලා තිබ්බ මතකෙන් නම්. එහෙමත් ඔයා වැඩි ෆේල්. එයි මම ඔතෙන්ට කොහොම කෑල්ලක් දාලා තනීරක් ගන්නේ කවුරු හරි බෝඩ් එක කොහොම කරලා තිබ්බ මතකෙන් නෙමෙයි. මම ඒක chart එක අර list එක දිහා බලලා මූට්ටු පද list එක දිහා බලලා ඒක සැහැල්ලු මූට්ටු පදයක් කියලා අඳුනගෙන නේද මම ඉතින්ට ඇවිල්ලා මේ වැඩේ කරේ. එහෙනම් ඔයත් මේ වැඩේම කරන්න ඕනේ. මිස්සේ තුන් ඒක හිත සිවුම්. ඒ උනාට මිස්සුනොත් මිස්සුනා. හරි? එහෙනම් ඔයත් මේක දිහා බලලා මේකේ මූට්ටු පදේ කියන්නේ ඉඩ තියෙනවා. යනවා කොලේට. කොලේට ආයෙත් හිමීට කරන්න. ගියා. යන්නේ මූට්ටු පද තියෙන පැත්තට. මූට්ටු පද වලින් අඳුර ගන්නවා. ඒක සැහැල්ලු ගොඩේ තියෙන එකක්. සැහැල්ලු එකක් නම් කොහොමද? සැහැල්ලු එකක් නම් මේ වගේ කෑල්ලත් එක්ක තනීරක් ගහන්න ඕන. ඉඩ තියනවා කියන ක්‍රියාපදයට මෙන්න මේ වගේ කෑල්ලක් දාලා තනි එකක් ගහන්න ඕන. මේක වෙන සිවුම්. හරිද? ඊළඟට මේකේ කියන ක්‍රියාපදය දෙනවා. මෙතන තියෙන්නේ දෙන්න. එහෙනම් ඒකට මේ වගේ කෑල්ලක් දා ගන්න ඕන. හරිනේ? ඒක හරියට ඕක තමයි පළවෙනි වැඩේ. ඕක හැම වෙලාවෙම හිතලම කරන්න ඕන. හරිද? ඊළඟට දැන් වාක්‍ය පටන් ගන්න. වාක්‍ය පටන් ගන්න කාගෙන්ද? තාත්තගෙන්. තාත්තට ලියන්නකො තාත්තට father. father. ඊළඟට මේ හැම වෙලාවෙම අපි මෙයාත් එක්ක බල යන්නේ. වාක්‍ය හදනකොට දෙවනියා කවුද? මූට්ටු පදේ. එතකොට මූට්ටු පදේ. මේ බලන් ඉන්න චුට්ටක්. මූට්ටු පදේ. මූට්ටු පදේ මොකද්ද මේකේ? ඉඩ තියෙනවා. ඉඩ තියෙනවට මොකද්ද කියන්නේ? ඒක හොයාගන්න කායිත් ගියාදෙන්න මූට්ටු පද දැනට. ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා නම් මොකද්ද? මේ. ඇවිල්ලා ලිව්වා. පාදට පස්සේ මේ. ඊට පස්සේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ තෝරනකොට මං කිව්වේ ලිස්ට් එක බැලුවොත් වැරදි. ක්‍රියාපදේ තෝරගන්න ලිස්ට් එක බැලුවොත් වැරදි. ක්‍රියාපදයට එන්නේ chart එක හරහා ලිස්ට් එකට. ඔයාට දැන් ක්‍රියාපද ලිස්ට් එකක් මම දීලා තියෙනවනේ. chart එක හරහා ලිස්ට් එකට. දැන් chart එකට යනවා. chart එකට ගිහලා කොහොමද හිතන්නේ? chart එකට ගිහලා හිතන්නේ කරන කෙනා ඇතිද නැතිද? මේක දිහා බලාගෙන ඒක කල්පනා කරලා වැඩක් නැහැ. වාක්‍යයත් එක්ක කන්ෆයර් කර බලන්න ඕනේ. වාක්‍යයත් එක්ක කන්ෆයර් කරලා බලන්න ඕනේ වාක්‍යය කරන කෙනා ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙනම් කකේ ඇති කියන පාර තෝරගත්තා. ඒ පාර දිගේ පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට තියෙනවා තව තෝරා ගැනීම දෙකක් කරන්න. සැහැල්ලුද බරද? කොහොමද? සැහැල්ලු. ඒක අඳුරගත්තේ කොහොමද? සර්ට් සැහැල්ලු ආපු හින්දාද? ඔයාලට මේක බැලුවහම තනීර දැක්ක හින්දා. තනීර දැක්ක හින්දා. සැහැල්ලු. අන්න ඒක මාරු සියුම් පොයින්ට්. ඒකට තමයි ක්‍රමයේ එකපාරෙන් අල්ලන්නේ. හරි? එහෙනම් සැහැල්ලු. සැහැල්ලු නම් මොකද්ද version එක? V1. එහෙනම් ගියා ලිස්ට් එකට. ලිස්ට් එකට ගිහිල්ලා හොයාගත්තා. දෙනවා කියන ක්‍රියාපදයේ තියෙන්නේ උතන මන් දීපු ලිස්ට් එකේ අංක 24 එක. අංක 24ට අදාළව V1 එක. give ලිව්වා ක්‍රියාපදයේ give. අයත් අපේ වාක්‍ය නිර්මාණ පිළිවෙලට ගියා. ගිහින් බැලුවා අන්තිමටම තියෙන්නේ මොකද්ද? ඉතිරිය. ඉතිරිය මේකේ ඉතිරිලා තියෙන්නේ මොකද්ද? ඒක. ඒක නම් it. මේ ක්‍රමය තමයි අල්ල ගන්න ඕනේ. මේ ක්‍රමය. හරි? මම ලියපු වචනවත් ඒ මොකුත් නෙමෙයි. ක්‍රමය. කොහොම මෙහෙම නේ? අතනින් මෙතෙන්ට ගියා, මෙතනින් මෙතෙන්ට ගියා, මෙතෙන්ට ගියා, මෙතෙන්ට ආවා. ඕක කාලයක් තිස්සේ මෙහෙම ප්‍රැක්ටිස් කරනකොට ඉබේම ඒක අපිට එනවා. හරි? මම වුණත් ඕක මුලින්ම මම ඕක ඉගෙන ගන්න නැහැ. ඔය මෙතඩ් එක ඉගෙන ගත්තේ නැති කාලෙක මමත් ඔහොම ගත්තා නම් හිටියේ නැහැ. මමත් ඔය ක්‍රමෙටමයි ගියේ. නේ? ඊට පස්සේ උනා දැන් මට ඒක නිකන් සාමාන්‍ය වෙලා.